ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අද අපිට කතා කරන්න තියෙන්නේ අලුත් පාඩමක්. ඒතර මේකේ ඔක්තෝබර් ටියුට් එකට අදාළව තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ නැනෝ තාක්ෂණය සහ එහි භාවිත කියන එක. ඒතර මේක තමයි අපේ ඔක්තෝබර් පාඩමේ තියෙන්නේ. නැනෝ තාක්ෂණය කියන එක මේ දැන් අපිට කලින් සාමාන්‍ය වෙනත් පාඩමක මේ පල්ලෙහා පන්තිවලදී හම්බෙලා නැහැ. 9 දී තමයි මුලින්ම මේ පාඩම මේ මාතෘකාව එන්නේ. හැබැයි මේ නැනෝ තාක්ෂණය කියන එක දැන් අද වෙනකොට බහුලව විවිධ කාරණාවලට පාවිච්චි කරන තාක්ෂණයක්. ඒ නැනෝ තාක්ෂණයත් එක්ක මේ සමහර මෙතෙක් අපි නොදකපු නොසිතපු සමහර නිර්මාණ කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ නැනෝ තාක්ෂණය අපිට වැදගත් වෙන්නේ. දැන් මේ නැනෝ කියන වචනේ ගත්තාම ඒකේ අදහස මොකද්ද මේ නැනෝ කියන මොකද්ද මේ නැනෝ කියන වචනේ මූලික තේරුම? ඔව්. සාමාන්‍යයෙන් මේකේ තේරුම ගත්තොත් මේ ඔය ඉංග්‍රීසි වචනේ අදහස නම් මේ අර බොහොම කුඩා මේ අඟුටු මිටි වගේ තේරුමක්. අඟුටු මිටි කියලා කියන්නේ ගොඩක් කුඩා අන්න ඒ වගේ තේරුමක් තමයි තියෙන්නේ. ඒතර මේක මේ එක සම්බන්ධ වෙනවා අර අපි සාමාන්‍යයෙන් ඔය මේ ප්‍රමාණය දිග සමුක දිගමයින්ද පාවිච්චි කරන මේ ඒකකවල නැනෝ කියන වචනේ හම්බ වෙනවා අපිට. අපි සාමාන්‍යයෙන් අඩි රූල ගත්තොත් අඩි රූලක තියෙනවනේ සෙන්ටිමීටර් තියෙනවා. මිලිමීටර් තියෙනවා. තව කුඩා පැත්තට ගියොත් ඒ පරිමාණය දැන් අඩි රූලක නම් සාමාන්‍යයෙන් දකින්න නැහැ. ඩෙසිමීටර් කියලා තියෙනවා. මයික්‍රෝමීටර් කියලා තියෙනවා. එතනොත් පල්ලෙහාට යනකොට තමයි මේ නැනෝමීටර් කියන එක හම්බ වෙන්නේ. අපි චුට්ටක් ඔය නැනෝ පරිමාණය කියන එක ගැන අදහසක් ගත්තොත් අපි දන්න මීටරය කියන ප්‍රමාණය අපි දන්නවනේ. ඔයගොල්ලෝ දන්නවා මීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 100ක්. ඒතර මීටරය කියන ප්‍රමාණය 100න් පංගුවක් ගත්තාම තමයි සෙන්ටිමීටර් එන්නේ. මීටරයකින් 100න් පංගුවක්. ඒ විදිහටම අපි ගත්තොත් සෙන්ටිමීටරයකින් 10න් පංගුවක් තමයි මිලිමීටර් කියලා කියන්නේ අපි. සෙන්ටිමීටරයකින් 10න් පංගුවක්. ඒතර මේ විදිහට තව කුඩා කරගෙන ගියොත් අපිට ඊට පස්සේ තමයි ඔය මයික්‍රෝමීටර් කියන එක එනවා. මයික්‍රෝමීටර් කියන ප්‍රමාණය පොඩ්ඩක් අපි මේක මේ කොහොමද මේ පරිමාණය හැදීගෙන තියෙන්නේ කියන එක බැලුවොත් දැන් මීටරය කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. මීටර කියන එක තියෙනවා. ඊට පස්සේ මේ මීටරය අපව අපි මේකෙන් 100න් පංගුවක් ගත්තොත් 100න් පංගුවක් තමයි සෙන්ටිමීටරයක් කියලා කියන්නේ. මීටරයකින් 100න් පංගුවක්. ඊට පස්සේ අපි මේ සෙන්ටිමීටරයකින් දහයෙන් පංගුවක් ගත්තොත් ඒ ප්‍රමාණය අපි කියනවා මිලිමීටර් එකක් කියලා. මිලිමීටර් එකක් කියලා හඳුන්වනවා. එතකොට දැන්
මීටරය ගන්නවනේ. ඒතකොට ඒකෙන් cm පංගුවක් තමයි සෙන්ටිමීටර වෙන්නේ. ඊට පස්සේ අපි එතනින් එහාටත් තව කුඩා වුණොත් තමයි ඉන්ටර්නෙට් වල මොකක් හරි ගැටලුවක් පොඩක් මම හිතන්නේ තියෙනවා මේ අර කියන එක ඔයගලන්ට සමහරවිට ප්‍රමාද වෙලා හෝ කැඩෙන ප්‍රශ්නයක් මම හිතන්නේ චුට්ටක් තිබ්බා ඉන්ටර්නෙට් වල ප්‍රශ්නයක්. දැන් මම හිතන්නේ මම කියන එක ඇහෙනවා. එතකොට මේ අපි මේ පරිමාණ ගත්තොත් සෙන්ටිමීටරයකින් 10න් පංගුවක් තමයි මේ මිලිමීටරයක් කියලා කියන්නේ. ඊට පස්සේ මේ මිලිමීටරයකින් අපි 10න් පංගුවක් ගත්තොත් 10න් පංගුවක් ගත්තොත් ඒ ප්‍රමාණය තමයි අපි මයික්‍රෝමීටර් කියලා කියන්නේ. මයික්‍රෝමීටර්. එතකොට මයික්‍රෝමීටර් කියන එකට එනකොට බලන්න මීටරෙන් cm පංගුවයි. එතකොට ඒක සෙන්ටිමීටර්. සෙන්ටිමීටරේ 10න් පංගුව මිලිමීටර්. ඊට පස්සේ ඒකෙන් අපි આવොත් 10න් පංගුවකට මයික්‍රෝමීටර් ගෙනගෙනවා. ඕකෙනුත් අපි 10න් පංගුවක් ගත්තොත් එතකොට තමයි ඔය නැනෝ පරිමාණයට එන්නේ. එතන පොඩ්ඩක් තියෙනවා ඔයගොල්ලෝ බැලුවොත් මේ සම්බන්ධතාවය ටියුට් එකේ. එතකොට මේකෙනු 10න් පංගුවකට ආපුවාම තමයි නැනෝමීටර් කියන එකට එන්නේ. වෙන විදිහකට ගත්තොත් මේ මීටරයකින් බිලියනෙන් පංගුවක්. මීටරයකින් බිලියනෙන් පංගුවක්. සාමාන්‍යයෙන් අපි මේක කියනවා 10 ඍණ 9 වෙනි බලයක්. මීටරයකට අදාළව ගත්තොත්. මීටරෙන් බිලියනෙන් පංගුවක්. තමයි නැනෝමීටර් එකක් කියලා කියන්නේ. හරිද? එතකොට දැන් මේ ටියුට් එකේ චුට්ටක් බලන්න ටියුට් එකේ තියෙනවා මීටර එකක් සමානයි නැනෝමීටර් බිලියන 1යි. මීටර එකක් කියන එක ගත්තොත් එහෙම නැනෝමීටර වලින් බිලියනයක්. එතකොට නැනෝමීටර එකක් කියන්නේ බිලියනෙන් පංගුවක් මීටරයකට සමාන කරනකොට. මිලිමීටර එකක් කියලා කියන්නේ නැනෝමීටර් මිලියනයක්. මයික්‍රෝමීටර එකක් කියන්නේ නැනෝමීටර් 1000ක්. දැන් මේකෙන් පේනවා ඇති මේ නැනෝමීටර් කියන ප්‍රමාණය ඊටාම කුඩා ප්‍රමාණයක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපිට මේ ඇහෙන් පේන ඊටාම කුඩා ප්‍රමාණයක් තමයි කෙස් ගසක ඝනකම. ඉතින් මේ කෙස් ගසක ඝනකම ගත්තොත් සාමාන්‍යයෙන් මේ නැනෝමීටර් 80000ක් විතර වෙනවා. කෙස් ගසක ඝනකම. අපි බැලුවොත් මේ යම් දේවල් ගත්තාම මේ අපි දන්න සමහර දේවල් ගත්තොත් මේ දැන් මේ බොත්තමක් වගේ ගත්තොත් සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයක් විතරනේ බොත්තමක මේ විස්කම්බේ ගත්තාම
ඉස්කම්බය ගත්තොත් සෙන්ටිමීටර් එකක් විතර. එතකොට ඕකෙන් 10න් පංගුවක් විතර වෙනවා. සාමාන්‍යයෙන් මිලිමීටර් එකක් විතර වෙනවා. ඒ අල්පෙනිත්තක් ගත්තොත් ඒකේ හිසේ ඝනකම වගේ ගත්තොත් මිලිමීටර් එකක් විතර. ඒකත් සාමාන්‍යයෙන් අපේ ඇහැට පේන ප්‍රමාණය. මිලිමීටර් එකක්. නැනෝමීටර් වලින් නම් මිලියනයක්. ඒ කියන්නේ අල්පෙනිත් එක හිසේ ඉස්කම්බය. එතෙන් තව චුට්ටක් කුඩා ප්‍රමාණයකට ගියාම ඔන්න දැන් අපිට කෙස් ගසක ප්‍රමාණය වගේ එක තමයි අර ඉස්සෙල්ලා කිව්වේ මේ කෙස් ගසක් වගේ එකක් ගත්තොත් දිග නෙමෙයි කෙස් ගසක ඝනකම. සාමාන්‍යයෙන් අර නැනෝමීටර් 80000ක් විතර වෙනවා. කෙස් ගහක ඝනකම. කෙස් ගහක ඝනකමත් හොඳට ඇහෙන් බැලුවොත් යම් ප්‍රමාණයක් අපිට පේනවනේ. එතකොට දැන් එතනින් එහාට කුඩා වෙනකොට ඔන්න අපිට පේන්නේ නැතු යනවා. සාමාන්‍ය නැනෝමීටර් 80000ක් වගේ තමයි කෙස් ගසක ඝනකම. ඊළඟට කඩදාසියක ඝනකම ගත්තොත් ඒක අර නැනෝමීටර් වලින් ලක්ෂයක් විතර වෙනවා. කඩදාසියක ඝනකම දැන් මෙහෙම කඩදාසියක් ගත්තොත් මේ කඩදාසියේ ඝනකම ඉඳන් පල්ලෙහාට තියෙන මෙන්න මේ තියෙන ඝනකම නැනෝමීටර් ලක්ෂයක් විතර. එතකොට නැනෝමීටර් වලින් මැන්නොත් කඩදාසියක ඝනකම නැනෝමීටර් ලක්ෂයක්. එතනින් එහාට කුඩා වෙනකොට අපිට ඇහැට පේන්නේ නැහැ. ඔන්න එතනින් එහාට කුඩා වෙනකොට අපි ගත්තොත් රතු රුධිරාණුවක්. ඒ රතු රුධිරාණුවක අපි ගත්තොත් එහෙම ප්‍රමාණය එහෙම නැත්නම් ඒකේ නිෂ්කම්බය ගත්තොත් නැනෝමීටර් 10000ක් විතර වෙන්නේ. මයික්‍රෝමීටර් වලින් නම් මයික්‍රෝමීටර් 10ක් විතර. මේ මයික්‍රෝමීටර් කියන එකකේ එතන තියෙන්නේ මේ මයික්‍රෝමීටර් එතකොට මේ රතු රුධිරාණුවක විස්කම්බය. ඒක ඇහැට අඳුර ගන්න බෑ. එතකොට මේ නැනෝමීටර් වලින් 10000ක් විතර වෙනවා. රතු රුධිරාණුවක විස්කම්බය කියන්නේ අර කඩදාසියක ඝනකමට වඩා අඩුයි. දැන් ඔන්න ඇහෙන් පේන්නේ නැහැ. අපිට කඩදාසියක ඝනකම නම් ඇහෙන් යන්තම් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ නැනෝමීටර් අර ලක්ෂයෙන් පස්සේ ඊට වඩා අඩු අගයන් අපිට ඇහෙන් අඳුර ගන්න බෑ. එතනත් එහාට තව කුඩා වෙනකොට මයික්‍රෝමීටර් එකක් විතර ඝනකම. ඒ කියන්නේ නැනෝමීටර් වලින් නම් 1000ක් විතර. නැනෝමීටර් 1000ක වගේ ඝනකම. තමයි සාමාන්‍යයෙන් මේ බැක්ටීරියාවක් ගත්තොත්
ඒ එතකොට කොහොමත් අපි දන්නවා රතුරුදුර අණු බැක්ටීරියා වගේ ඒවා අන්වීක්ෂයෙන් තමයි පේන්නේ. එතකොට බැක්ටීරියාවක් සාමාන්‍ය නැනෝමීටර් 1000ක් විතර වගේ වෙන්න පුළුවන්. ඒ තවම සාමාන්‍යයෙන් අපි ඔය කියන නැනෝ තාක්ෂණයේදී කතා කරන නැනෝ පරිමාණය කියන එක ඊටත් වඩා කුඩා ප්‍රමාණයේ අංශු සම්බන්ධයෙන් කතා කරනකොට තමයි මේ නැනෝ තාක්ෂණය යොදා ගන්න. එතනොත් එහාට යනකොට වෛරස් එකක් ගත්තොත් අන්න එතකොට වෛරස් එක නැනෝමීටර් 100ක් විතර මේ ඇත්තටම තියෙන කොරෝනා වෛරස් එක. කොරෝනා වෛරස් එක සාමාන්‍ය නැනෝමීටර් 100ක් විතර වගේ ඉතාම කුඩා ප්‍රමාණය. ඒක තමයි ලොකු ගැටලුවක් වෙන්නේ මේත් එක කටයුතු කරනකොට. ඒ කියන්නේ දැන් ඉතාම කුඩා අංශුවක්. ඒ නිසා තමයි අපිට මේක පාලනය කරගන්න අමාරුයි. ඒ කියන්නේ අපිට මේ එක තැනකින් තව තැනකට යන එක පවා අමාරුයි පාලනය කරගන්න. අර සුදුරුදුරාණු කියන ඒවා මේ අතුරුදුරාණු වලට වඩා විශාලයි. ඒ කියන්නේ අහලා තිබ්බා. ඒවා මේ සුදුරුදුරාණු කියන ඒවාට වඩා මේ රතුරුදුරාණු කියන ඒවාට වඩා සුදුරුදුරාණු විශාලයි. රතුරුදුරාණු තමයි කුඩා. ඒතර වෛරස් එකත් නැනෝමීටර් 100ක්. එතනත් එහාට ගිහිල්ලා නැනෝමීටර් 1ක විතර ප්‍රමාණයට තවත් කුඩා වුණාම යම් අංශු එහෙම තියෙනවා. එතකොට මේ අපේ ඔය ශරීරවල තියෙනවා DNA කියලා වර්ගයක්. ඔයාලා අහලා ඇති. මේ අපේ ලක්ෂණ ගබඩා වෙලා තියෙනවා. ඒ DNA එකකින් භාගයක් වගේ ගත්තොත් අන්න ඒක නැනෝමීටර් 1ක් විතර. DNA එකකින් කොටසක් ගත්තොත් අර්ධයක් වගේ ගත්තොත් DNA එකකින් කොටසක් ගත්තාම ඒක නැනෝමීටර් 1ක් විතර. දැන් මෙන්න මේ නැනෝමීටර් 1ත් නැනෝමීටර් 100ත් අතර ප්‍රමාණයේ අංශු ඒ පරාසයේ පදාර්ථ සම්බන්ධයෙන් තමයි නැනෝ තාක්ෂණයේදී කටයුතු කරන්නේ. නැනෝමීටර් 1ත් නැනෝමීටර් 100ත් අතර පරිමාණයේ අංශු භාවිතා කරමින් විවිධ නිර්මාණ කිරීම තමයි නැනෝ තාක්ෂණයේදී කරන්නේ. කියන්නේ ඊටාම කුඩා පරිමාණයේ අංශු භාවිතා කරමින් යම් නිර්මාණ කිරීම මූලික මේ නැනෝ තාක්ෂණයේදී සිද්ධ වෙන්නේ. ඒක නැනෝ පරිමාණයට නැනෝ තාක්ෂණයේදී යෙදෙන්නේ මතක තියාගන්න නැනෝමීටර් 1ත් නැනෝමීටර් 100ත් අතර පරාසයේ තියෙන පදාර්ථ සම්බන්ධයෙන් තමයි ගවේෂණය කරන්නේ කටයුතු කරන්නේ නැනෝ තාක්ෂණයේදී. එතන බලන්න ටියුට් එකේ ගත්තොත් නැනෝ යන ඉංග්‍රීසි වචනේ අදහස ග්‍රාෆ් හෙවත් අඟුටු මිටි යන අරුතය. එතකොට මේ අනුව නැනෝ යනු ඉතා කුඩා යන තේරුමයි. නැනෝ මීටරයක් යනු මීටරෙන් බිලියනෙන් පංගුවකි. අන්නේ ඒ අන්තිම කොටස. ඒ කියන්නේ නැනෝමීටරයක් යනු මීටරෙන් බිලියනෙන් පංගුවක කියන කොටස හයිලයිට් කරන්න. නැනෝමීටරයක් යනු මීටරෙන් බිලියනෙන් පංගුවකි. ඒතර නැනෝමීටර් එකක් සමාන වෙන්නේ මීටරයේ 10 ඍණ 9 වෙනි බලයක්. ඒ කියන්නේ බිලියනෙන් පංගුවක්. මෙන්න මෙච්චර ප්‍රමාණයක් මීටරයකින් බිලියනයකින් පංගුවක් තමයි නැනෝමීටර් එකක් කියන්නේ. ඒතර උතන තියෙනවා මීටර එකක් සමානයි නැනෝමීටර් බිලියන 1යි. අනිත් පැත්තට ගත්තාම කියන්නේ මිලිමීටර් මේ මීටර එකක් කියලා කියන්නේ නැනෝමීටර් වලින් ලිව්වොත් නැනෝමීටර් බිලියනයක්. ඒකට මීටර එකක්
සමානයි නැනෝමීටර් කියන්නේ 10 9 වෙනි බලය බිලියන 1ක්. අයි 0.9ක් වෙනවා බිලියනය. නැනෝමීටර්. ඒ වගේම මයික්‍රෝමීටර් වලින් ගත්තොත් මයික්‍රෝමීටර් එකක් කියන්නේ නැනෝමීටර් 1000. විශේෂයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න මීටරයකින් බිලියනයෙන් පංගුවක් තමයි නැනෝමීටර් එකක් කියන්නේ. එහෙම නැත්නම් නැනෝමීටර් බිලියනයක් තමයි මීටර් එකක් කියලා කියන්නේ. ඒතරගේ තියෙනවා කෙස් ගහක ඝනකම 80000 නැනෝමීටර් කියලා තියෙනවා. ඒකට මේ සාමාන්‍ය කෙස් ගහ. එක එක ඝනකම් තියෙන්න පුළුවන් එක එක්කිනාගේ කෙස් ගස් වල. හැබැයි මේ සාමාන්‍ය කෙස් ගහ ඇහෙන එක මදි කියලා දාලා තිබ්බ. දැන් ඇහෙනවා මං හිතන්නේ නේද? ඉස්සරහට වඩා දැන් ඇහෙනවද? සමහරව දාලා තිබ්බ මේ ඇහෙනවා මදි කියලා. දැන් කලින්ට වඩා ඇහෙනව නේද? හරි. එතකොට දැන් කඩදාසියක ඝනකම එතකොට මං කිව්වා නැනෝමීටර් ලක්ෂයක් විතර කියලා. හරි. දැන් නැනෝ තාක්ෂණය කියන එක ගත්තාම මෙතන තියෙනවා නැනෝ තාක්ෂණය කියන එක යටතේ නැනෝ පරිමාණ විද්‍යාවේදී ගවේෂණය කරන්නේ නම් කොච්චර ප්‍රමාණයක් කියලා මම කිව්වේ නැනෝමීටර් 1ක් නැනෝමීටර් 100ක් අතර නැනෝමීටර් 1ක් නැනෝමීටර් 100ක් අතර පරාසයේ ඇති පදාර්ථ පිළිබඳවය. සම්පූර්ණ කරන්න පුළුවන් එනම් නැනෝ පරිමාණ විද්‍යාවේදී ගවේෂණය කරන්නේ නැනෝමීටර් 1ක් නැනෝමීටර් 100ක් අතර පරාසයේ ඇති පදාර්ථ පිළිබඳවය. මේ විශ්වාස කිරීමට නොහැකි තරම් වන මෙම කුඩා පරිමාණයේ නව ද්‍රව්‍ය තැනීම තමයි නැනෝ තාක්ෂණය කියන්නේ. ඒ කියන්නේ මේ මෙච්චර ප්‍රමාණයේ කුඩා මේ නැනෝමීටර් 1ක් නැනෝමීටර් 100ක් අතර ප්‍රමාණයේ ද්‍රව්‍යයන් හදනවා නැනෝ තාක්ෂණය යටතේදී. අපිට විශ්වාස කරන්න බැරි තරම් කුඩා ප්‍රමාණය. ඒවෙන් අපි බලාපොරොත්තු නොවෙන හිතන්නේ නැති විවිධාකාර ලක්ෂණ ඇති කරගන්න පුළුවන්. දැන් මේ නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් ඉතිහාසය බලුවාම මුලින්ම මේ පිළිබඳ මේ උනන්දුව ඇති කරපු කෙනා විදිහට සලකන්නේ. ඒක මතක තියාගන්න වෙනවා. රිචඩ් ෆෙයින්මාන් කියන විද්‍යාඥයා තමයි මේ සම්බන්ධ උනන්දුව ඇති කරපු පුද්ගලයා විදිහට සලකන්නේ. රිචඩ් ෆෙයින්මාන්.
මෙයා ක්‍රිස්තු වර්ෂ 1918 1988 අතර තමයි ජීවත් වුනේ. රිචඩ් ෆෙයින්මාන්. ඒතර එයා තමයි මේ සංකල්පයේ මුලින්ම මේ පිළිබඳ උනන්දුව ඇති කරපු කෙනා විදිහට සලකනවා. හැබැයි එතනින් පස්සේ දැන් මෙයාගේ මේ ප්‍රසිද්ධ කතාවක් කියන්නේ මේ දේශනයක් තමයි මේකට හේතු වෙන්නේ. 1959 දී පැවැත්වපු දේශනයකදී එයාගේ මේ එක වාක්‍යයක් තියෙනවා මේ පතුලේ බොහෝ ඉඩ ඇත කියලා. ඒ දේශනේ කියන්නේ අර පරමාණු අණු මට්ටමේ යම් යම් අංශු විවිධ දේවල් හදන්න මෙවලම් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. අපි නිකන් හිතමුකෝ මේ දැන් විද්‍යාව ගොඩනගනකොට ගඩොල් පාවිච්චි කරලා ගඩොල් තියලා විත්තිය හදාගෙන ගත්තොත් එහෙම දැන් ඊට පබළු මාලයක් හදනකොට පබළු අමුණලා හදන්නේ. දැන් ඒවා මේ අපේ ඇහැට පේන ප්‍රමාණය අංශුනේ. එහෙම ඒවෙන් තමයි අපි මේ ගොඩක් ඒවා හැදලා තිබ්බේ. මෙයා කියන්නේ අර අපේ ඇහැට පේන්නේ නැති ප්‍රමාණය පරමාණු සහ අණු ඒ ප්‍රමාණය අංශු ආවිතා කරලා විවිධ නිර්මාණ කරන්න පුළුවන් කියන එක. ඉතින් අදහසක් තමයි මේ අනුමාන අදහසක් තමයි ඉදිරිපත් කරේ. ඊට පස්සේ මේ කළා නැනෝ පරිමාණයේ අංශු පාවිච්චි කළා මේ වගේ මේ නිර්මාණ කරන්න උත්සාහ කරා. ඉතින් මේ සම්බන්ධ ශාස්ත්‍රය නැනෝ තාක්ෂණයේ විදිහට මුලින්ම හඳුන්වන්නේ මේ නැනෝ තාක්ෂණය කියන නම දීලා මේ ශාස්ත්‍රය හඳුන්වන්නේ 1974 දී ජපාන් ඉංජිනේරුවෙක් නොරියෝ ටනිගුචි ඒක හදාගන්න පොඩ්ඩක් අර ටනිගුචි වෙන්න ඕන. නොරියෝ ටනිගුචි කියන්නේ යාකට ටියුට් එකේ වැදිලා තියෙන ඩන් නොරියෝ ටනිගුචි එයා තමයි නම පාවිච්චි කරන්නේ නැනෝ තාක්ෂණය කියන නම. හරිද? දැන් මේ ඡේදය බැලුවොත් ඒකේ තියෙනවා මේ ඉතිහාසය සම්බන්ධ තොරතුරු කීපයක්. බලන්න පොඩ්ඩක් 1974 දී ජපාන් ඉංජිනේරුවෙකු වූ නොරියෝ ටනිගුචි මෙම ශාස්ත්‍රය නැනෝ තාක්ෂණය ලෙස නම් කරන ලදී. එම තාක්ෂණය ඉදිරියට ගමන් කරන ලද්දේ 1980 කාලයේය. ඩෙරික් ඩෙක්ස්ලර් විසින් Engines of Creation the Coming Era of Nanotechnology නම් ආందోලනාත්මක පොතක් ප්‍රකාශයට පත් කළේ. නැනෝ පරිමාණයේ අණු හා පරමාණු හැසිරවිය හැකි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ නිපදවනු ලැබුවේද මෙම දශකය තුලය. ඒකත් එක්ක තමයි මේ නැනෝ තාක්ෂණය ඉදිරියට එන්නේ. හැබැයි ඒ වෙනකොට අර මේ මූලිකව අදහස ඉදිරිපත් කරපු රිචඩ් ෆෙයින්මාන් ගේ අවසාන කාලේ 1988 දී විතර යා මේ යනවා. ඒතර එතනින් පස්සෙම ඇත්තටම අර අනිත් විද්‍යාඥ මේක වැඩිරු කළා අද මේ තියෙන තත්ත්වයට ගේන්නේ. දැන් නැනෝ තාක්ෂණයේදී කියවෙන්නේ ඊටම කුඩා පරිමාණීය අංශු භාවිතා කරලා විවිධ නිර්මාණ කිරීමනේ. හැබැයි මේක ස්වභාවික පරිසරයේ තියෙනවා. ඒ කියන්නේ මේ අපිට ස්වභාවික පරිසරයේ මේක හම්බ වෙනවා. දැන් උදාහරණ විදිහට ගත්තොත් මෙන්න මේ රූප ටික චුට්ටක් බැලුවොත්
මේකේ ඔය නෙළුම් කොළයක ඔයගොල්ලෝ දැකලා ඇති මේ නෙළුම් කොළයක වතුර මේ බෝල විදියට ලිස්සලා යනවා. නෙළුම් කොළේ තෙමෙන්නේ නැහැ. ඒ වගේම ඔය බඳුරාවල කුමියෙක් වැටෙනාට පස්සේ යාට එන්න බැරුව යන්නේ ඒක ඇතුලේ ලිස්සන ස්වභාවයක් තියෙනවා. ඒකට ඇලෙන්න බෑ. ඒ කියන්නේ මේ කුමියට යා ලිස්සලා පල්ලෙහාටම යනවා. යමුණේකට පුළුවන්කම තියෙනවා අර සීඩිමේ අනිත් පැත්තේ උනා තියන්න. සමහර කුමීන් ඉන්නවා මේගොල්ලන්ගේ ඇඟේ අර සමහර ජල බිඳු එහෙම වැදුනට එයාව තෙමෙන්නේ නැහැ. ඊළඟ මොනර පිලක ගත්තොත් එහෙම විවිධ වර්ණ මේ බලන්න ලස්සන වර්ණ තියෙනවා. ඒකේ රටාවක් හැදිලා තියෙනවා. මොනර පිලේ අනි ඔය කෙන්දක් ගත්තොත් එහෙම රටාවක් නැහැ නේ. ඒකේ යම් යම් වල වර්ණ තියෙනවා. මේ ටික එකතු වෙලා ලස්සන මේ රටාවක් හැදිලා තියෙනවා. ඒතර මේ වගේ තැන්වල ඔය නැනෝ තාක්ෂණයේ අපි මේ කියන සංකල්පය භාවිතා වෙලා තියෙන ස්වභාවිකව. ඒ වගේම ඔය වෛරස් එකක් ගත්තොත් නැව පරිමාණය. එයාට විවිධ පටල තුලින් ඒ හරහා යන්න පුළුවන්කමක් තියෙනවා. වෛරස් එක ඉතාම කුඩා නිසා. ඒතකොට මේකේ අර පිටුවේ මේ උඩම ඡේදය ඒක අර ඉස්සන් දෙකක් තිබුණා. ඒක පිර වෙනවා මම හිතන්නේ අපි මේ දෙවෙනි පිටුවේ උඩම ඡේදේ 1959 පැවැත් වූ පතුලේ බොහෝ ඉඩ ඇත නම් ප්‍රසිද්ධ දේශනයේදී විවිධ දේවල් තැනීම සඳහා මෙවලම් ලෙස මම කිව්වා මොනවද ගන්න පුළුවන් පරමාණු හා අණු භාවිතා කළ හැකි බවට අනුමාන අදහසක් ඉදිරිපත් කරනවා. රිචඩ් ෆෙයින්මාන් පරමාණු සහ අණු භාවිතා කරන්න පුළුවන් කියලා එයා අදහසක් ඉදිරිපත් කරනවා. එතකොට මේ ස්වභාවික පරිසරය අපිට මේ වගේ යම් යම් දේවල් බලන්න පුළුවන්කමක් තියෙනවා. නැනෝ තාක්ෂණයේ ස්වභාවිකව එදින තියෙන අවස්ථා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා මේ ජීවීන්ගේ විමමේතා කෘත්‍යමය ඒකකය. මොකක්ද? මතකද? ජීවීන් තැන්ලා තියෙන කුඩාම ඒකකය. විමමේතා කෘත්‍යමය ඒකකය මොකක්ද? කොබාන මතකයි? ජීවීන්ගේ තැනුම් ඒකකය ඇද තියෙන මූලිකම ඒකකය. ඔව්. සෛලය. සෛලය තමයි කුඩාම ඒකකේ නැත්නම් ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය. ඒතර දැන් මේ සෛලයක් කියන එකත් ඉතා කුඩා ප්‍රමාණය. නැනෝ ප්‍රමාණයේ පරිමාණයම නැති වුණත් ඉතාම කුඩායි. ඇහැට පෙනෙන්නේ නැහැනේ. හැබැයි මේ සෛලයක් ඇතුලේ ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එතකොට ඒකත් ස්වභාවිකව තියෙන අර නැනෝ ක්‍රියාකාරීත්වයේ තියෙන එකක්. එතකොට මේ පරිසරය ඇතුලේ අපිට හම්බ වෙනවා අර නැනෝ තාක්ෂණයෙන් අපි කරන්න හදන දේවල් ස්වභාවිකව හැදිච්ච ඒවා තියෙනවා. ඒ ජීවීන් ව්‍යුහමය සහ කෘත්‍යමය තනුම් ඒකකයේ වූ සෛලය තුළ සිදුවන කෘත්‍යද නැනෝ පරිමාණයේ කාර්යයන් වේ. ඒක සෛල කියන එක නැනෝ පරිමාණයේ යන්ත්‍ර විදියට සලකන්න පුළුවන්. මොකද සෛලයක් ඇතුලේ ක්‍රියාකාරකම් ගොඩක් වෙනවනේ. ශ්වසනය සිද්ධ වෙනවා. ඊළඟට ශාක සෛල වල ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. ඊළඟට ද්‍රව්‍ය සංශ්ලේෂණය සිද්ධ වෙනවා. ද්‍රව්‍ය පරිවාහනය සිද්ධ කරනවා. වර්ධනය විවිධ දේවල් වෙනවා. ජීවිගේ සාමාන්‍ය සිද්ධ වෙන සියලු දේවල් යාගෙත් වෙනවා. ඒතර ඒවා අර නැනෝ පරිමාණයේ යන්ත්‍ර වගේ සලකන්න පුළුවන්. හැබැයි ස්වභාවික ඒවා. ඉතින් මීට අමතරව අර කලින් කියපු මේ අපි කිව්වේ පෙන්වුවේ අර නෙළුම් කොළයකට වතුර උරාගන්නේ නැති එක. නෙළුම් කොළයක විතර නෙමෙයි. අපි දැක්කොත් උදේට බැලුවොත් එහෙම හබරල කොළයකත් එහෙම බෝල තියෙනවා මේ ජල බින්දු. හැබැයි ඒවා රෝල් වෙලා යනවා. නමුත් බැටෙන්නේ මේක දෙමෙන්නේ නෙළුම් කොළේ. දැන් මෙන්න මේක වෙනම අපි හඳුන්වනවා විශේෂයෙන්ම නෙළුම්
පත්‍රයකට ජලය වැටුනහම එහෙම ඒ පත්‍රයේ තෙමෙන්නේ නැත්තේ මේකට තෙමෙන්නේ නැති වෙන්න හේතුව මේ නෙළුම් පත්‍රයේ මතු පිට ඒ අංශු මේ අර ජලය උරා ගන්නේ නැති ජලය ලිස්සල යන ස්වභාවයක් තියෙනවා. අපි කියන මේ ජල බීතික තත්වයක්. ඒ කියන්නේ ජලය මේ උරන්නේ නැහැ. ඒක විසිරලා මේ කියන්නේ මේ රෝල් වෙලා යනවා. ජල බීතික තත්වයක් කියලා මේකට කියන්නේ නෙළුම් පත්‍රයේ තියෙන. ඒ වගේම මේකෙන් ඉබේම නෙළුම් පත්‍රය පිරිසුදු වෙනවා. දැන් ජලය විතර නෙමෙයි සමහරවිට දූවිලි වගේවත් නෙළුම් පත්‍රයට වැටුනහම අර ඇලිලා රැඳීම අඩුයි. ලිස්සල යන ස්වභාවය වැඩි. එතන මෙන්න මේක හඳුන්වනවා මේ ලෝටස් ආචරණය කියලා. ඒක එතන අපි තියනවානේ වෙනම ලෝටස් ආචරණය කියලා එතන පොඩි විස්තරයක් ලියන්න තියෙනවා. ලෝටස් ආචරණය කියන තැන අර කොටුව ඇතුලේ පොඩි විස්තරයක් ලියා ගමු. ලෝටස් ආචරණය කියන එක ඒක ලියමු. නෙළුම් පත්‍රයක් මතට ජලය වැටුන විට එම ජල බිඳු පත්‍රයේ ඇලීමකින් තොරව විසිරීමකින් තොරව පත්‍රය දිගේ රෝල් වේ. ඉතින් ජලය උරා ගන්නේ නැති තත්වයට කියනවා මේ ජල බීතික තත්වය කියලා. නෙළුම් පත්‍රය මත ඇති ජල බීතික තත්වය නිසා එහි ස්වයං පිරිසිදු වීමේ සංසිද්ධිය එනේ යාම පිරිසිදු වීමේ සංසිද්ධියක් වෙනවා. අන්න ඒකට කියනවා ලෝටස් ආචරණය කියලා. නම් වේ. දැන් මෙහෙම මේ අර ජලය නෙළුම් පත්‍රයේ ඇලෙන්නේ නැති ස්වභාවය නැත්නම් අර ජල බීතික තත්ත්වය ඇති වෙන්නේ නෙළුම් පත්‍රයේ මත තියෙන අංශු වල සියුම් සැකස් නිසා. ඒ අංශු නැනෝ පරිමාණයේ අංශු. නැනෝ පරිමාණයේ ඉතා ගොඩ අංශු වල
සැකස් නිසා තමයි ඇලේට ඒ අතර රිංගන්න බැරි නැත්නම් ඇලෙන්න බැරුව යන්නේ. එතනම ලියන්න ඒකෙම එනම හරි ඒක ටිකට හරි ලියාගෙන යන්න. නෙළුම් පත්‍රයේ ඇතිවන දල බීතික එවත් ජලය නොඇලීමේ ගුණය හේතුව එහි ඇති නැනෝ පරිමාණයේ අංශවල සියුම් සැකැස්මයි. ඒතර නෙළුම් පත්‍රයේ මේ ජලය ඇලෙන්නේ නැති ස්වභාවය ඇති වෙන්නේ ඒ නෙළුම් පත්‍ර මතු පිට තියෙන අංශු වල නැනෝ පරිමාණයේ අංශු වල සියුම් සැකැස්ම නිසා. ඕක මේ නෙළුම් පත්‍රය විතර නෙවෙයි ඒකට ආභරණ පත්‍ර එකක් තියෙනවා. ඊළඟට බත් කූර වගේ ක්‍රමීන්ගේ මේ පියාපත්තර මේ තත්ත්වයේ තියෙනවා. ඒකට එතන නිකන් වාක්‍යයක් විදිහට ලියලා තියාගන්න මේ වෙන පාටකින් ලියුවත් කමක් නැහැ. බත් කූරා වැනි ක්‍රමීන්ගේ පියාපත් වලද අබල පත්‍ර වලද ලෝටස් ආචරණය දක්නට ලැබේ. එතකොට ලෝටස් ආචරණය කියලා කියන්නේ පෘෂ්ඨ මතට මේ ජලය වැටුනහම ඒවා ඒ පෘෂ්ඨයේ ඇලෙන්නේ නැතුව රෝල් වෙලා යන එක. කෙනෙක් අහලා තිබ්බා මේ වාහන වල එන්ජින් හදන්නත් නැනෝ තාක්ෂණ ඕනද කියලා. එහෙනම් දැන් අද වෙනකොට නවීන තාක්ෂණ යටතේ විවිධ නිර්මාණ කරද්දී මේ නැනෝ තාක්ෂණය කියන එක පාවිච්චි කරනවා. එක එක වාසි ලබා ගැනීම සහ කියන්නේ ක්‍රියාකාරීත්වයේ ගුණාත්මක තත්ත්වය වැඩි කරගන්න මේ තාක්ෂණය පාවිච්චි කරනවා. ඒක මේ එක ශේෂ්ත්‍රයක් කියලා නෙමෙයි අපිට මේ පාඩමේ කතා කරනවා විවිධ ශේෂ්ත්‍රවලදී මේ නැනෝ තාක්ෂණය යොදාගෙන තියෙනවා. දැන් කොහොම දාගෙන අර විවිධ විදිහේ වාසි ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය තත්වයේදී ඇති නොවන ලක්ෂණ අංශු නැනෝ පරිමාණයට යනකොට පෙන්වනවා. ඒකයි මේ විවිධාකාර නිර්මාණ හදන්න නැනෝ තාක්ෂණය යොදාගන්නේ සහ මේකුත් ගුණාංග ඇති කරගන්න පුළුවන් වෙන්නේ අර විශාල ප්‍රමාණයේ අංශු ද්‍රව්‍ය අරගෙන ඒ නිර්මාණය කරනවා වෙනුවට නැනෝ පරිමාණයේ දැන් ඊටම කුඩා ප්‍රමාණයේ අංශු
යොදාගෙන මේ නිර්මාණය කරාම සාමාන්‍යයෙන් ඇති නොවන වෙනත් ලක්ෂණ ඇති කරගන්න පුළුවන්. ඉතින් මේකේ තුන්වෙනි පිටුවේ තියෙනවා ප්‍රමාණයේ වෙනස අනුව නැනෝ හැසිරීම දක්වනවා කියලා මේ. ඒ කියන්නේ මේ අපි ගත්තොත් පරමාණු සහ අණු කියන මට්ටමේදී පරමාණුවක් කියන එක අපේ ඇහැට පේන්නේ නැති තරම් කුඩා අංශුනේ. එතකොට ඒ ප්‍රමාණයේදී අංශු හැසිරෙන විදිය සාමාන්‍ය අපේ ඇහැට පේන තත්ත්වයේදී ඒ ද්‍රව්‍ය හැසිරෙන විදියට වඩා වෙනස් වෙන්න පුළුවන්. පදාර්ථයේ එකම වුවද එහි ප්‍රමාණය නැනෝ තාක්ෂණයේදී කියන නැනෝමීටර් 100ට වඩා අඩු වෙනකොට නැනෝමීටර් 100ට වඩා අඩු වෙද්දී මේ භෞතික සහ රසායනික ගුණ විශාල ප්‍රමාණ වලින් වෙනස් වෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් මේ කොප ඉතින් තඹ ඔයගොල්ලෝ දන්නවා තඹ ලෝහය. තඹ එහෙම නැත්නම් කොප ඔයගොල්ලෝ දන්නවා ඒක ලෝහ කාඩුවක් ගත්තොත් ස්වභාවයෙන් මොනවද කියලා.
සර් ඇහෙන්නේ නැහැනේ. නෑ අර කෝල් එකක් ආවනේ. හරි. මම හිතන්නේ ඇහෙන්නේ නැතුව ගියේ මේ මම අර නිතරම කියන හැම වෙලේම අර සමහරු මේ ක්ලාස් තියෙන වෙලේට කෝල් කරනවා. ඒ කෝල් එකක් ආවට පස්සේ තමයි ওই සිද්ධිය වෙන්නේ. දැන් මම හිතන්නේ ඇහෙනවා. සද්දේ පොඩ්ඩක් අඩුද මන් දන්නේ නැහැ. කොහොම හරි ඇහෙනවනේ. මම දැන් කියමින් හිටියේ තම තහඩුවක් අරගෙන මේ තියෙන තම තහඩුවක්. එතන මේ තම තහඩුවක් මෙහෙම තියලා ඒකට ටෝච් එකක් දැල්වලා ආලෝක ධාරාවක් එල්ල කරමු. එතන මෙහෙම දැන් අපි ගත්තොත් අපි හිතමුකෝ දැන් තම තහඩුවක් කොහම තියෙනවා කියලා. කොහම තම තහඩුව තියලා ඊට පස්සේ මෙහෙන් ටෝච් එකක් තියලා වෙලා මේ ටෝච් එකෙන් ආලෝක ධාරාව මෙහෙම එවනවා. එහෙම එවුවාම අර තම තහඩුවෙන් අනිත් පැත්තට මේ පැත්තට අර එළිය වැටෙනවද නැද්ද කියලා මං අහුවේ. සුසාර මොකද කියන්නේ? එහෙම ආලෝකය වැටෙනවද නැද්ද? නෑ සර්. ඔව් තම තහඩුවක් තියලා ආලෝක ධාරාවක් යවුවට එහෙම අපිට එහා පැත්තට එළිය ගන්න බෑනේ. එහෙම යන්නේ නැහැ. අපි කියනවා අපි දන්නවා තඹ පාරාන්දයි කියලා. පාරාන්දයි කියන්නේ ආලෝකය විනිවිද යන්නේ නැහැ. ආලෝකය සම්බන්ධයෙන් කතා කරනකොට අර පල්ලෙහා අතේ පන්ති විතර අපි ඉගෙනගෙන තියෙනවා. අපිත් පාඩමක් තියෙනවා. අපි ඒක ඊළඟට ආලෝකයේ පාඩම කතා කරන්නේ. එතකොට දැන් මේක තමයි සාමාන්‍ය තඹවල තත්ත්වය. හැබැයි විශේෂත්වය තමයි වෙනස තමයි අර නැනෝ පරිමාණයට ගියාම ඒ නැනෝ පරිමාණයේ අංශු තඹවල ගත්තාම නැනෝ පරිමාණයේදී මේ කොපර් පාරදෘශ්‍ය වෙනවා. ඒ කියන්නේ නැනෝ පරිමාණයේ අංශු අරගෙන ඒක හරහා යවුවාම මෙන්න ඒක හරහා ආලෝකය යනවා. ඒතර මේක සම්පූර්ණ වෙනස් ලක්ෂණයක් නේ. සාමාන්‍ය අවස්ථාවේදී විනිවිද යන්නේ නැහැ. හැබැයි නැනෝ පරිමාණයේ අංශු අරගෙන තඹ අංශු හරහා ආලෝකය යවන්න පුළුවන්. ඒක එකක්. හරි ඒක අපි ඉස්සරහ ලියලා ඉමුකෝ. නැනෝ පරිමාණයේදී කියලා තියෙනවා නේද? එතන අපි ලියමු නැනෝ පරිමාණයේදී උඩ ලියලා තියෙනවා නැනෝ පරිමාණයේදී කියලා. කොපර් ලෝහය පාරදෘශ්‍ය වේ. පාරදෘශ්‍ය වේ. නමුත් සාමාන්‍ය අවස්ථාවේදී පාරාන්දය කියන ආලෝකය විනිවිද යන්නේ නැහැ සාමාන්‍ය අවස්ථාවේ. නැනෝ පරිමාණයේදී කොපර් ලෝහය පාරදෘශ්‍ය වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා මේ රත්රන්. සාමාන්‍ය රත්රන් ලෝහය මේ දිස්නයක් තියෙනවනේ. කහ පාට දිස්නයක් තියෙනවා. රත්තරන් දැකලා තියෙනව නේද? සමහරුන්ගේ කනෙත් තියෙන්නේ. එතකොට මේ රත්රන් සාමාන්‍ය වර්ණය තමයි රත්රන් වල කහ පාට දිස්නයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි නැනෝ පරිමාණයේදී රත්රන් එක එක පාටින් පේන්න පටන් ගන්නවා. විවිධ වර්ණ පෙන්නනවා. අර මැණික් වගේ. එක එක වර්ණ පෙන්නනවා නැනෝ පරිමාණයේදී රත්රන්. දැන් මේකත් අමුතුම ලක්ෂණයක්. දෙවෙනි එක විදිහට ලියන්න පුළුවන්. නැනෝ පරිමාණයේදී රන් ලෝහය
විවිධ වර්ණයෙන් හිස්වීමට පටන් ගනී. සාමාන්‍ය මුකුළු ගන්නවා එක කහ පාට පිස්නයක් තියෙන්නේ. ඊළඟට මේ කාබන් කියන එක. කාබන් කියන එක දන්නවනේ. එතකොට කාබන් අර හරහා විදුලිය සාමාන්‍යයෙන් සන්නායනය වෙනවා. හැබැයි ටිකක් අඩුවෙන් යන්නේ. දැන් ඔයගොල්ලන්ට මතක නම් ඔය මේ පල්ලෙහා 6 පන්තිය විතර අර පැන්සල් කූරක් ඇතුලෙන් විදුලිය යනවාද කියලා බලන්න ක්‍රියාකාරකමක් කරලා තියෙනවා. ඒතර යාන්තමින් තමයි අර බල්බ් එක දැල් වෙන්නේ. විදුලිය යනවා. ඒ යන්තමින් දැල් වෙන්නේ. කියන්නේ ප්‍රතිරෝධය වැඩි. නමුත් නැනෝ පරිමාණයේදී ප්‍රතිරෝධයක් නැති තත්වයට, ඒ කියන්නේ විදුලිය ගමන්ට බාධාවක් නැති තත්වයට කාබන් පත් කරලා ඊටාම හොඳ සන්නායකයක් බවට පත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් කාබන් ඔය බැටරි කෑලි ඇතුලේ තියෙනනේ කාබන් කූරු. දැන් කාබන් කූරක් අරගෙන මේ ඔක පොළවේ තියලා මෙඩියකින් ගැහුවොත් කාබන් කූර මොකද වෙන්නේ? කුඩු වෙලා යනවා. හැබැයි නැනෝ පරිමාණයේදී කාබන් වාණය වල ශක්තිය වගේ කීප ගුණයකින් ශක්තිමත්. එන වාණය වලටත් වඩා ශක්තිමත් නැනෝ පරිමාණයේදී කාබන්. ඒකට බලන්න දැන් කොච්චර වෙනසක් තියෙනවද කියලා. ඒ කියන්නේ අර ඊටාම කුඩා ප්‍රමාණයේ අංශු මට්ටමකට ගියාම කාබන් වාණය වලටත් වඩා ශක්තිමත්. තුන්වෙනි විදිහට ඒක ලියමු. කාබන් ප්‍රතිරෝධය නොමැති සන්නායක ද්‍රව්‍යයක් බවට පත් කළ හැකිය. ඒ වගේම එමෙන්ම නැනෝ කාබන් වල ශක්තිමත් බව වාණය වලටත් වඩා වැඩි වේ. නැනෝ පරිමාණයේදී කාබන් වල ශක්තිමත් බව. ඒ ටික මතක තියාගන්න මේ අර නැනෝ පරිමාණයට යනකොට ඒ කියන්නේ අර පරිමාණයේ වෙනස ප්‍රමාණයේ වෙනස අනුව නැනෝ පරිමාණයේදී මේ විවිධ හැසිරීම් වෙනස්කම් දක්වනවා කියන එක. ඒකට උදාහරණ කිහිපයක් ඔය තියෙන්නේ. දැන් මේ නැනෝ පරිමාණයේදී නොයෙකුත් සුවිශේෂී ගුණාංග ඇති වෙන්න, ඒ කියන්නේ භෞතික සහ රසායනික ගුණාංග විශේෂ ගුණාංග ඇති වෙන්න හේතු වෙන්නේ මේ නැනෝ පරිමාණයේ අංශු වල මේ ඒ අංශුවක පෘෂ්ඨ වර්ගඵලයයි ඒ වගේම ඒකේ ස්කන්ධයයි අතර තියෙන මේ අනුපාතය. ඒකක ස්කන්ධයක පෘෂ්ඨ වර්ගඵලයයි
ඒ අංශු වල ප්‍රමාණයයි. ස්කන්ධය නෙමෙයි මේ පරිමාව. පරිමාවයි ඒකේ වර්ගඵලයයි අතර තියෙන අනුපාතය ගොඩක් ඉහළ අගයකට ගිහින් තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ මේක සුවිශේෂ ගුණාංග ඇති වෙන්නේ. පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව අතර අනුපාතය. ඔක මේ සාමාන්‍යයෙන් සංකේතවත් කරනකොට පෘෂ්ඨ වර්ගඵලය බෙදීම පරිමාව කියලා ගන්න පුළුවන්. දැන් A බෙදීම V කියලා ගන්න පුළුවන්. මේ බෙදලා එන අගය ටිකක් සාපේක්ෂව මේ වැඩි ඉහළ අගයක්. ඒකත් එක ප්‍රබල හේතුවක් වෙලා තියෙනවා මේවා මේ රසායනික සහ භෞතික ගුණාංග සහ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්නේ. එතන බලන්න තියෙනවා නැනෝ පරමාණු අංශු සතු සුවිශේෂී භෞතික සහ රසායනික ගුණවලට ප්‍රධාන හේතු වන්නේ එම ද්‍රව්‍ය ඒකක ස්කන්ධයක පෘෂ්ඨ වර්ගඵලය සහ එම අංශු වල ප්‍රමාණය කියලා හදන්න. අංශු වල ස්කන්ධය කියලා දෙන්නේ. පරිමාව නැත්නම් ප්‍රමාණය අතර අනුපාතය. එනම් A බෙදීම B නැත්නම් පෘෂ්ඨ වර්ගඵලයේ බෙදීම පරිමාව. සාපේක්ෂව එක ඉහළ අගයක් ගැනීමයි. A බෙදීම B කියලා එක මතක තියාගන්න. ඒ අගය ඉහළ අගයක් ගැනීම තමයි බොහෝ වෙලාවට මේ මේකත් ලක්ෂණ වෙනස් වෙන්න බලපාලා තියෙන්නේ. දැන් ඇහැට පේන්නේ නැහැ කිව්වනේ මේ නැනෝ අංශු. ඒ නිසා විද්‍යාඥයෝ මේ නැනෝ පරිමාණයේ දේවල් දකින්න ඒවා හසුරවන්න උදව් වෙන විවිධ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ හදලා තියෙනවා. සාමාන්‍ය ඇහැට පේන්නේ නැති නිසා. ඒතර එහෙම අන්වීක්ෂ වර්ග කීපයක් තියෙනවා. එක වර්ගයකට කියනවා ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂ කියලා. ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂ. ඒ වගේම තව වර්ගයක් තියෙනවා ඔය මේ පරිලෝකන සෝදිසි අන්වීක්ෂ කියලා කියන්නේ ස්කෑන් කරන්න පුළුවන් වගේ ඒවා පරිලෝකන සෝදිසි තවත් වර්ගයක් තියෙනවා පරිලෝකන උමං අන්වීක්ෂ කියලා කියන්නේ. මේවා මේ නැනෝ පරිමාණයේ අංශු බලන්න හසුරවන්න පාවිච්චි කරන අන්වීක්ෂ වර්ග කිහිපයක්. ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂ, පරිලෝකන සෝදිසි අන්වීක්ෂ, ඒ වගේම පරිලෝකන උමං අන්වීක්ෂ. ස්කෑනින් ටනලින් මයික්‍රොස්කෝප් කියලා කියනවා ඔය පරිලෝකන උමං අන්වීක්ෂ වලට. හරි දැන් මේ නැනෝ පරිමාණයෙන් විවිධ දේවල් හදනකොට ඒකට යොදා ගන්න බෑ මොනවා හරි ද්‍රව්‍ය. ඒතරේ නැනෝ පරිමාණය මොනවද පාවිච්චි කරන මොන අංශුද ගන්න කියන එක ගත්තාම
බොහෝ වෙලාවට මේ කාබන් පදනම් කරගත්ත නැනෝ ද්‍රව්‍ය තමයි ප්‍රධාන තැනක් ගන්න. ඒ කියන්නේ නැනෝ තාක්ෂණයේ විවිධ දේවල් හදද්දී කාබන් මූලද්‍රව්‍ය කාබන් පදනම් කරගත්ත නැනෝ අංශු තමයි දැන් නැනෝ ද්‍රව්‍ය තමයි බොහෝ විට ගන්න. බලන්න උතන තියෙනවා මේ එහා පැත්තේ පිටුවේ කියන්නේ 4 වෙනි පිටුවේ කාබන් වල ස්වරූප කියලා. මේ කාබන් කියන මූලද්‍රව්‍ය ගත්තාම ස්වරූප කීපයකින් ස්වභාවය තියෙනවා. අපිට ඔය එදිනදා හම්බ වෙන දැන් මිනිරන් කියන්නේ කාබන් වල එක ස්වරූපයක්. දියමන්ති කියන්නේ කාබන් වල තවත් ස්වරූපයක්. ඒකේ තියෙන්නේ කාබන් පරමාණුම තමයි මිනිරන් වල. අපි දැලි කියලා කියන්නේ ඒකෙත් කාබන් තියෙන්නේ. අඟුරු ඒත් කාබන්. ගල් අඟුරු ඒත් කාබන්. එතකොට කාබන් මූලද්‍රව්‍ය තියෙනවා ස්වභාවයේ ස්වරූප කීපයකින්. එහම ප්‍රධාන ස්වරූප දෙකක් තමයි ඔය පෙන්නලා තියෙන්නේ. ඒවේ අර පරමාණු සකස් වෙලා තියෙන විදිහේ වෙනසක් තියෙනවා. කාබන් වලයි ඔය එතන මේ රූපයක් තියෙනවානේ 4 වෙනි පිටුවේ. ඒකේ වම් පැත්තේ තියෙන්නේ මේ දියමන්ති ඇතුලේ කාබන් පරමාණු සකස් වෙලා තියෙන විදිය. මුලින් වම් පැත්තේ තියෙන්නේ ඒකෙදි මේ මෙහෙම මෙන්න මේ වගේ එක කාබන් පරමාණුවකට තවත් කාබන් පරමාණු 4ක් හතර පැත්තෙන් සම්බන්ධ වෙන්නේ මේවා දිගට දිගට දැලක් වගේ ව්‍යුහයක් හදලා තියෙනවා. දියමන්ති වල. ඊට පස්සේ මේවත් නැවත නැවත දැන් ඔහොම එකිනෙක සම්බන්ධ වෙමින් දැලක් වගේ මෙහෙම ව්‍යුහයක් හැදිලා තියෙන්නේ. දියමන්ති ඇතුලේ. මේ කාබන් පරමාණු තමයි මම රවුන්ඩ් කරලා අඳින්නේ. මොම දිගට දිගට ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. ඔය වගේ දිගට දිගට මෙහෙම සම්බන්ධ වෙමින් යනවා. ඒ වගේ ව්‍යුහයක් තමයි කාබන් වල මේ මිනිරන් තුල දකින්න තියෙන්නේ. මේ මිනිරන් නෙමෙයි දියමන්ති වල ඈ. මේ දියමන්ති. මිනිරන් වල එක තමයි එහා පැත්තේ තියෙන්නේ. ඒකේ තියෙන කාබන් වලලු වගේ හැදිලා ස්තර හැදෙනවා. මේ වගේ කාබන් 6 වලලු හැදිලා ඉතින් කාබන් 6 වලල්ලා එහෙම මේක දිගට තට්ටුවක් වගේ ස්තරයක් හැදෙනවා. මේ වගේ තට්ටුවක් හැදිලා ඒ වගේම ස්තරයක් ආපහු තව යටින් හැදිලා මේ විදිහට හැදෙනවා. තව ස්තරයක් ඔය. ඒ වගේ තව යට හැදෙන්න පුළුවන්. තව ඒ විදිහටම එහෙම කොහොම ස්තර හැදිලා මේවා අතරත් සම්බන්ධතා ඇති වෙනවා. උඩ ඉඳන් පල්ලෙහාට සිරස් හදලා. එහෙම
කොහොම සම්බන්ධ වෙනවා. මේ වගේ. එතනින් දෙයිනු අර වගේම පල්ලෙහාට ආපහු මේවටත් සම්බන්ධ නැති වෙනවා. මේක දිගට මේ බැඳීම් වගේ ඇති වෙනවා. මේ වගේ සම්බන්ධයක් තමයි මේ ඒ කියන්නේ ව්‍යුහයක් තමයි ගොඩනැගිලා තියෙන්නේ මිනිරන් වල. තට්ටු ඊට පස්සේ ඒ කියන්නේ තට්ටු ඇදලා තට්ටු ආයෙත් සිරස්ව සම්බන්ධ වීමක් වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔයගේ සැකස්මක් මේ මිනිරන් වල තියෙන්නේ. ඒතර දියමන්ති වලත් අර දැලක් වගේ ව්‍යුහයක් හැදිලා තියෙනවා. තියෙන්නේ හැබැයි මේ දෙකේම කාබන් කියන අංශු. සකස් වෙලා තියෙන විදිය අනුව මේවා ලක්ෂණ වෙනස්. ඔයගොල්ලෝ දන්නවා කාබන් වල ස්වરૂපයයි දියමන්ති වල ස්වરૂපයයි. දියමන්ති වෙන විදිහට පේනවා. කාබන් වෙන විදිහට පේන්නේ නැහැ. ඒ කියන්නේ මිනිරන්. ඒ වගේම මිනිරන් වාකරයකින් ගැවුවොත් එම කුඩු වෙලා යනවා. බංගුරයි. දියමන්ති බොහොම ශක්තිමත්, දැඩි බව අධිකයි. දැඩි බව අධිකම ද්‍රව්‍යයක් තමයි දියමන්ති. උතන පෙන්ලා තියෙන අන්නේ ව්‍යුහ දෙක පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ කියන්නේ සමහර ඒ සම්බන්ධ වෙලා තියෙනවා පල්ලෙහාරේ දියමන්ති වල මේ පැහැදිලිව පේන්නේ නැතුව ඇති නමුත් උඩ හරිය පේනවනේ. දැන් අර මිනිරන් වල මං කියවනේ මේ දැන් මෙන්න මේ එක කොටසක් ගත්තොත් මෙන්න මේ කොටස ගත්තොත් එක තට්ටුවක් නෙවෙයි මිනිරන් වල තියෙන කාබන් 6 වලලු වලින් හැදිච්ච තට්ටුවක් ස්තරයක්. මේ දින තව එහෙම තට්ටුවක්. මේ තව තට්ටුවක්. තට්ටු කීපයක් තියෙනවනේ එතකොට. තට්ටු විදිහට තියෙන්නේ. දැන් ওই මිනිරන් වල තියෙන එක අර ස්තරයක් තට්ටුවක් වෙන් කරගන්න පුළුවන් වුණා ඇන්ඩ්‍රි ගෙයිම් සහ කොන්ස්ටන්ටින් නොවසෙලෝව් කියන විද්‍යාඥයෝ දෙන්නට. ඇන්ඩ්‍රි ගෙයිම් සහ කොන්ස්ටන්ටින් නොවසෙලෝව් කියන විද්‍යාඥයෝ දෙන්නට අර මිනිරන් වල තියෙන එක ස්තරයක් වෙන් කරගන්න පුළුවන් වුණා. තනි ස්තරයක්. මේකට මේගොල්ලන්ට 2011 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් දායකත් හම්බුණා. මොකද මෙන්න මේ ස්තරය වෙන් කිරීමෙන් පස්සේ ඒක පාවිච්චි කරන්න පුළුවන් වුණා නැනෝ තාක්ෂණයේදී. ඔය වෙන් කරගත ඒ තනි ස්තරයකට කියන්නේ මිනිරන් වලින් එක ස්තරයක් වෙන් කරාම ඒක තට්ටුවකට එක ස්තරයකට කියන්නේ ග්‍රැෆීන් කියලා. ග්‍රැෆීන් මේ වෙන් කරගත්ත එක ස්තරයක්. 2011 දී භෞතික විද්‍යාවට අදාළව මේගොල්ලන්ට නොබෙල් තාගයකුත් හම්බුණා. ඔය පල්ලෙහා එතන
පෙන්නලා තියෙන්නේ මිනිරන් වල අර තට්ටු තුනක් පෙන්නලා එකෙන් එකක් වෙන් කළාම ඒක තමයි ග්‍රැෆීන් කියලා කියන්නේ. මේකේ ඝනකම ඒ කියන්නේ මේ ග්‍රැෆීන් වල ඝනකම නැනෝමීටර් 0.5යි. නැනෝමීටර් එකෙනුත් භාගයක්. නැනෝමීටර් 0.5යි ග්‍රැෆීන් වල ස්තරයේ ඝනකම, තට්ටුවේ ඝනකම. එතකොට මේකේ අර පෘෂ්ඨ වර්ගඵලය විශාලයි. හැබැයි පරිමාව අඩුයි. එතකොට අර බෙදලා යන අගේ මෙයාගේ ඉහළ අගයක් ඒ හින්දාම මෙයාටම අදාළ විශේෂ ගුණාංග කීපයක් මෙයාට හම්බෙලා තියෙනවා. එකක් තමයි මේක මේ නැමෙන සුළුයි. සුනම්යයි. නැමෙන සුළු ගතියක් තියෙනවා. හැබැයි ශක්තිමත් ඉහළ යාන්ත්‍රික ගුණ තියෙනවා. නැමෙන සුළු වුණාට ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඉතින් මේක විවිධ නැනෝ තාක්ෂණ යොදාගෙන සිද්ධ කරන නිර්මාණවලදී පාවිච්චි කරලා තියෙනවා. ඒක ග්‍රැෆීන් කියන එක පැහැදිලිද? මිනිරන් ඇදලා තියෙන්නේ අර කාබන් වලලු වලින් හැදිච්ච තට්ටු වලින්. ඒතර මිනිරන් වල තියෙන තට්ටු වලින් එක තට්ටුවක් ගලවලා වෙන් කරොත් ඒ වෙන් කරපු එක ස්තරයකට කියන්නේ ග්‍රැෆීන් කියලා. ඊට පස්සේ මේ ග්‍රැෆීන් ඒ කියන්නේ ග්‍රැෆීන් වල තනි ස්තරයක් හරි ස්තර කීපයක් හරි එකට තියලා ඒක රෝල් කරාම මෙහෙම වෙන් කරගත්ත විදිහ මේ තියෙන්නේ එහෙම වෙන් කරගත්ත ග්‍රැෆීන් කියන එක මේ විදිහට මේ වෙන් කරගත්තොම ස්තරයක්. ඒකනේ ග්‍රැෆීන් කියන්නේ. එහෙම ග්‍රැෆීන් අරගෙන මේක රෝල් කරොත් මේ ග්‍රැෆීන් එක අරගෙන ඔහොම රෝල් කරනවා. එතකොට නලයක් වගේ හැදෙනවනේ. ඒතර අන්න එහෙම මේ විදිහට නාලාකාරව හදාගත්ත ඒවා. මේක අර මතක ඇති අර කාබන් තියෙන වලලු විදිහටනේ. ඒ සම්බන්ධතාවය මේකේ තියෙනවා. නිකන් හරියට හිතන්නකෝ අර මේ තියෙන්නේ සමහර මේ අර කුකුල් කූඩු වලට එහෙම ගහන දැල් තියෙන්නේ. අන්න ඒ වගේ දැලක් අරගෙන රෝල් කරා කියලා හිතන්නකෝ නලයක් වගේ. අන්න ඒ වගේ තමයි මේ ග්‍රැෆීන් අරගෙන ග්‍රැෆීන් ස්තරයක් අරගෙන රෝල් කරලා නලයක් වගේ හදා ගන්නවා. ඒක තට්ටුවක් හරි තට්ටු කීපයක් හරි අරගෙන මෙහෙම රෝල් කරලා හදන්න පුළුවන්. මේ වගේ හදාගත්ත නලයකට තමයි කාබන් නැනෝ නල කියලා කියන්නේ. ග්‍රැෆීන් තනි තට්ටුවක් හරි තට්ටු කීපයක් හරි ඉස්සර කීපයක් හරි අරගෙන නලයක් වගේ රෝල් කරගත්තාම ඒවට කියනවා කාබන් නැනෝ නාල නල නැනෝ නල කියලා. පැහැදිලිද? කාබන් නැනෝ නල කියන එකේ තියෙනවා ග්‍රැෆීන් වල තනි ස්තරයක් හෝ ස්තර කීපයක් රෝල් කළ විට කාබන් නැනෝ නලයක් තැනේ. තනි ග්‍රැෆීන් ස්තරයක් රෝල් කළ විට ලැබෙන නලය තනි බිත්ති කාබන් නැනෝ නාලයක් ලෙස හඳුන්වයි. තනි බිත්ති කාබන් නැනෝ නාලයක් කියනවා එක ග්‍රැෆීන් ස්තරයක් අරගෙන රෝල් කළ නලයක් හැදුවොත්. ස්තර කීපයක් රෝල් කළ විට බහු ස්තර කාබන් නැනෝ නාලයක් ලෙස හඳුන්වයි. ස්තර කීපයක් රෝල් කළ විට බහු ස්තර කාබන් නැනෝ නාලයක් ලෙස හඳුන්වයි. දැන් ඔය මිනිරන් සම්බන්ධයෙන් ගත්තාම ලංකාවේ බෝගල
පතල සහ කහට ගහ පතල කියන පතල් දෙකේ තමයි ලෝකේ හොඳම මිනිරන් හම්බ වෙන්නේ. දැන් මිනිරන් නිදි විදියට සලකන්නේ කහට ගහ පතල සහ බෝගල පතලේ. එතකොට ඒක ලංකාව පැත්තේ වැදගත්. නමුත් අපි ඒක ප්‍රයෝජන ගන්න නැහැ. මොකද අපි මේ නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා ඔය කාබන් නැත්නම් මේ මිනිරන් අරගෙන නිර්මාණ කරන එක තාම දියුණු වෙලා නැහැ. අපි කරන්නේ අර බෝගල කාඩගල පතලෙන් ගන්න කාබන් කුට් මේ මිනිරන් කුට්ටි රටපටවන එක. රට යවන එක. එතකොට පිටරට වලට යවුවට පස්සේ ඒගොල්ලෝ මේ හොඳම තත්ත්වයේ මිනිරන් පාවිච්චි කරලා විවිධ නැනෝ නිෂ්පාදන කරලා අධික මිල ගණන් වලට ආපහු අපිටම විකුණනවා. සතුටුයි. එතකොට මේ ගානට හරි ඔය පතල තියෙන එකත් වටනවා. මොකද ඕකත් මම හිතන්නේ මෑත කාලේ ප්‍රශ්න ගොඩක් ඇති වුණා. මේ බෝගල පතල සම්බන්ධව මේ පෞගිය දැන් අවුරුදු මම හිතන්නේ 7-8කට ඉස්සෙල්ලා වගේ ඒ නාට්‍යකුත් ගහලා තිබ්බා. බෝගල සෞන්දිරිස් කියලා. මේ බෝගල පතල ආශ්‍රිතව මේක මේ අර යටත් විජිත කාලේ ඉඳලා තියෙන පතලක් ඕක. ඒ කියන්නේ සුද්ධෝ ඒ කාලේ ඉඳන් තමයි ඔය මිනිරන් හාරලා ගෙනියන්න පටන් ගත්තේ. ඒ කියන්නේ ඒක තාමත් ඒ පුරුද්ද එහෙමම යනවා ඉතින්. දැන් හාරනවා අපි ඒගොල්ලන්ට යවනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ගෙනියනවා නෙමෙයි. අපි යවනවා. ඉතින් මේවා නිෂ්පාදනය කරලා යවන්න පුළුවන් නම් මොනවා හරි ලොකු විදේශ විනිමයක් ගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔය නැනෝ තාක්ෂණයේදී පාවිච්චි කරන තවත් අමුද්‍රව්‍යයක් විදියට, ඒ කියන්නේ කාබන් වලම තවත් ස්වරූපයක් පාවිච්චි කරනවා ෆූලරීන් කියලා. ෆූලරීන්. ෆූලරීන් කියන එක හැදිලා තියෙන්නේ කාබන් පරමාණු 60කින්. කාබන් පරමාණු 60කින් විතර තමයි ඒක හැදිලා තියෙන්නේ. මේක හරියට පාපන්දුවක් වගේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවානේ සමහර මේ පාපන්දු තියෙනවා. එහෙනම් පාපන්දු තියෙනවා. ඒකේ මෙන්න මේ වගේ මේ අර වර්ණවත් සලකුණු තියනවා දැකලා ඇතිනේ. මෙන්න මේ විදිහේ සමහර ෆුට්බෝල් වල එහෙම තියෙන්නේ. මෙන්න මේ වගේ සලකුණු දැකලා ඇතිනේ. මෙහෙම මේ ක්‍රමයට කාබන් පරමාණු එකතු වෙලා හැදිච්ච ෆුට්බෝලයක් වගේ ව්‍යුහයක් තමයි ෆුලරින් කියන්නේ. කාබන් වලලු විදියට මෙහෙම බැඳිලා
මේ වගේ කාබන් වලලු සම්බන්ධ වෙලා ඔන්නගිච්ච ෆුට්බෝලයක් වගේ වූයකට තමයි පූලරින් කියන්නේ. ඒකේ කාබන් පරමාණු 60ක් විතර තියෙන වූයක් විදිහට තියෙන්නේ. පැහැදිලි වෙන්න ඕනින්ද මේ වගේ මම පෙන්නුවේ. මෙන්න මේ වගේ බෝලයක් වගේ වූයක් කාබන් තමයි මෙන්න මේ තැන්වල තියෙන්නේ. දැන් මේකේ මෙන්න මේ තැන්වල තියෙන්නේ කාබන් පරමාණු. අර මුළු වල. ඒවා එකිනෙක සම්බන්ධ වෙලා මෙම වලලු වගේ හැදිලා ඒකෙන් ගෝලයක් නිර්මාණය වෙලා තියෙනවා. ගෝලාකාර. කළු පාටින් අඳින ඒවා මේ ඒ තැන්වල තියෙන කාබන් පරමාණු. මේ විදිහේ මේ තවත් කාබන් වල ස්වරූපයක් මේක අර මේ නිරන් දියමන්ති වගේ තව ස්වරූපයක් ෆූලරින් කියන්නේ. මේ ෆූලරින් කියන එක මේකත් පාවිච්චි කරන එතකොට නැනෝ තාක්ෂණයේ විවිධ නිර්මාණයන් කරනකොට ෆූලරිනුත් යොදාගෙන තියෙනවා. ෆූලරින් වලට තව ලස්සන නමක් කියනවා. මේ කාබන් වලලු වලින් හැදිච්ච මේ ගෝලාකාර වූයක් වගේ තියෙන ෆූලරින් නැත්තම් කාබන් පරමාණු 60ක් විතර එකතු වෙලා මෙහෙම නිර්මාණය වෙච්ච ෆූලරින් වලට කියනවා කාබන් බකිබෝල කියලා. කාබන් බකිබෝල. ෆූලරින් වලටමයි කියන්නේ. නිකන් නිකන් මතක තියාගන්න. ෆූලරින් කියන එකේ චුට්ටක් අපි ලියමුකෝ. තවත් නැනෝ කාබන් ආකාරයක් වන්නේ මේ ටික පොඩ්ඩක් ලියමු එතන. තවත් නැනෝ කාබන් ආකාරයක් වන්නේ ෆූලරීන්ය. කාබන් පරමාණු 60ක් පමණ ෆුට්බෝලයක ආකාරයට සකස් වී තැනුණු අණුවකි. එතන මේ ෆුට්බෝලයක් වගේ තියෙන විගුවේ මේ විස්කම්බය ගත්තොත් පැහැදිලි වෙනවද මම විශාල වැන්දේ ඔබ. මේකේ විස්කම්බය ගත්තාම ඒ කියන්නේ දැන් මේක ෆුට්බෝලේ වගේ මේ ෆූලරින් අණුවක් නම් මේකේ විස්කම්බය ගත්තාම මෙහෙම මෙතන ඉඳලා මෙතෙන්ට නැනෝමීටර 1යි. කියන්නේ මේ කාබන් බකිබෝල එක නැත්නම් ෆූලරින් වල විස්කම්බය නැනෝමීටර 1යි. ඒක අතට ලියන්න මෙහි
විස්කම්බේ නැනෝමීටර් 1ක් පමණ වේ. මේ විස්කම්බේ නැනෝමීටර් 1ක් පමණ වේ. ඒක පැහැදිලි වෙන්න ඕන හින්දා පොඩ්ඩක් අපි ඇඳලා තියාගමු. මේ වගේ ව්‍යුහයක් දැන් ලොකුවට අඳින්න එතකොට අඳින්න පුළුවන් ඕගොල්ලන්ට. සකෝමත් අර කාබන් පරමාණු 60ක් විතරනේ තියෙන්නේ. ගොඩක් මේ වගේ වඳින්න එපා. මම අර ඉස්සෙල්ලා පැහැදිලි වෙන්න ඕන හින්දා මේ ගොඩක් ඇඳගෙන ගියේ. එතන පොඩියට පොඩ්ඩක් මේ ව්‍යුහයක් ඇඳලා තියාගන්න. ඉස්සර එළියපු තැන දකුණු පැත්තේ පොඩ්ඩක් ඉඳ තියෙනවනේ. මෙන්න මේ තැන් වල අර කාබන් පරමාණු තියෙනවා. සම්පූර්ණයෙන් කාබන් පරමාණු 60ක් විතර තමයි මේ ව්‍යුහයක මේ ගෝලයක තියෙන්නේ. දැන් කාබන් බකි බෝලයක තියෙන්නේ. මේ තියෙන එතකොට ෆූලරින් මේ විදිය රූපයක් එතන දකුණු පැත්තේ ඉඳලා තියාගන්නකෝ.
හරිද දැන් මේකේ පූලරීන් කියන එකේ ව්‍යුහය එතකොට මේ තියෙන්නේ මේ ව්‍යුහය දැක්කොත් අඳුර ගන්න පුළුවන් වන්න ඕනේ මේක පූලරීන් කියලා. සමහරට අර ග්‍රැෆීන් වල කාබන් නැනෝ නාලයක පූලරීන් වල රූප ටිකක් දීලා නම අහන්න පුළුවන්. හියල එක දාන්න කියලා දාලා තියෙන මේක වෙන්නේ නැති කවුරු හරි මම හිතන්නේ ඒකම තමයි මේ ඉඳලා තියෙන්නේ. ඒකට මේක ඇඳහම හරි. නැනෝමීටර් 1යි මේක විස්කම්බය. පූලරීන් වල එක ගෝලයක දැන් එතකොට මේ නැනෝ තාක්ෂණයේදී මූලිකවම පාවිච්චි වෙලා තියෙන්නේ හැබැයි පේනවා ඇති මේ මිනිරන් ආශ්‍රිත ද්‍රව්‍යයන් තමයි වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර ඒකේ මේ මිනිරන් නැත්තම් කාබන් ආශ්‍රිත ද්‍රව්‍යයන්. ඒතකොට ඒකෙදි ආකාර 3ක කාබන් නැත්නම් මිනිරන් ආකාර 3ක් පාවිච්චි කරලා තියෙනවා. ග්‍රැෆීන්, කාබන් නැනෝ නාල, ඒ වගේම ෆූලරින් කියන අනිත් ද්‍රව්‍ය. ඊළඟට තව මතක් කරන්න ඕන දෙයක් තියෙනවා දැන් මේ අර ඔයගොල්ලෝ ලියපු මේ ප්‍රශ්න පත්‍රේ පරිභාග ප්‍රශ්න පත්‍රේ එව්වට විතරක් හරියන්නේ නැහැ අර කියන්නේ මේ ටෙලිග්‍රෑම් වලින් එව්වට විතරක් හරියන්නේ නැහැ ඒකේ උත්තර පත්‍රයේ කාර්යාලයට බාර දෙන්න ඕනේ දෙකම තියෙනවා නම් තමයි ලකුණු හම්බ වෙන්නේ කාබන් ඔයගොල්ලෝ අර මේ පරිභාග ප්‍රශ්න පත්‍රයේ දැන් ලියපු එක ටෙලිග්‍රෑම් වලින් මේ එව්වට විතරක් හරියන්නේ නැහැ. ඒක උත්තර පත්‍රයේ කාර්යාලයට බාර දෙන්න ඕනේ. දෙකම තියෙනවා නම් තමයි ලකුණු හම්බ වෙන්නේ. ඒ නිසා ඒක අනිවාර්යෙන් බාර දෙන්න. බාර දුන්නේ නැත්නම් මේ ඊළඟට දැන් අපි බල්ලේ වුණාට පස්සේ බාර දුන්න වැඩකුත් නැහැ. දැම්මම මේ සතිය ඇතුළත වගේ බාර දෙන්න සිකුරාදට නම් උසාකයක වහලා තියෙන්නේ. අනිත් දවස් ටික ඇරලා තියෙනවා. උදේ 10 මාර ඉඳන් හවස 5 වෙනකම්. ඒ නිසා ඒක මම ටියුට් ගන්නකොට වෙනත් බාර දෙන්න කියලා කිව්වා. නමුත් සමහර අය බාර දීලා නැහැ. බාර දුන්නේ නැත්තම් ලකුණු දෙන්න විදියක් නැහැ ඒගොල්ලන්ට. මොකද යම් යම් ගැටලු තියෙනවා. සමහර අය යොපු ඒවා ඒ රූප පැහැදිලි කියන්නේ මේ ඡායාරූප ෆොටෝ එක පැහැදිලි නැති ඒවා තියෙනවා. සමහර ඒවා උත්තර කොලේ දැන් උත්තර කොල 4ක් 5ක් තියෙනවා නම් සමහරට 4 වෙනි කොලේ නැහැ. ඒවල තියෙන ඒවා. ඒ හින්දා සහ තව අපිට හම්බෙලා තියෙනවා එකම උත්තර කොලේ එවපු දෙන්න ඉන්නවා. ඒවල තියෙන එකම උත්තර කොලයක්. පොඩි පොඩි වෙනස්කම් කරලා තියෙනවා. ඒ හින්දා තමන් අතින් ලියපු උත්තර කොලේ අර යොපු එකයි දෙකම තියෙනවා නම් විතරයි ලකුණු ඔයගලන්ට දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ දැන් කොයි එක්කෙනා ලියපු එකක්ද කියලා. අර එක්කෙනෙක් ලියපු එකක් එවල ඉවරලා ඒක තව එක්කෙනෙකුට යවලා ඒක අපිට එවලා තියෙනවා නම් ඒතර දෙකක් තියෙනවා. එහෙම ඒවා තියෙනවා සමහර. ඒතර අපි දන්නේ නැහැ දැන් කවුද මේක මුලින් ලියපු කෙනා ඇත්ත කෙනා කවුද කියලා. ඒ නිසා තමන්ගේ අත්අකුරෙන් ලියපු කොලේ ගෙනත් දෙන්න. ඒකත් එක හේතුවක්. ඊට අමතරව සමහර ඒවා අපැහැදිලි. අඳුරුයි සමහර ඒවා. ඒ නිසා මේ ඒකේ ලකුණු දෙනවා. ලකුණු දෙන්නේ එවපු එකයි. ඒ කියන්නේ ටෙලිග්‍රෑම් වලින් එවපු එකයි ආපහු අපිට ලියපු කොලේ ගෙනත් දීපු එකයි දෙකම තියෙන අයට විතරයි ලකුණු දෙන්නේ. අනිත් අය ලකුණු දෙන්න විදිහක් නැහැ. මොකද අපි දන්නේ නැහැ මේ සමහර ඒවා එතකොට අර අඩු වෙන්න පුළුවන් අර පිටු නැති ඒවා තියෙනවා. අපහැදිලිව අපිට බලන්න බැරි ඒවා තියෙනවා.
සමහර අය ෆොටෝ එක ගාලා තියෙනවා මේ දැන් පිටුවේ යට කොටසක් නැහැ. එතකොට දැන් අර උත්තර ලියාගෙන ගිහිල්ලා පස්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි උත්තරේ තියෙනවා 4 5 ඒ පිටුවෙත් නැහැ අනිත් පිටුවෙත් නැහැ. ඒ කියන්නේ අර යට තිබිලා ඒක කැපිලා ගිහිල්ලා. එහෙම ප්‍රශ්නක් තියෙනවා. හරි. මේ අද කරපු ටික ආපහු චුට්ටක් බලන්න. මේක දැන් අර අලුත් කොටසක් කිව්වනේ. හැබැයි මේකේ ප්‍රශ්න විභාගෙට අහනවා. නිසා මේක මතක තියාගන්න ඕනේ වා ටිකක් තියෙන නිසා චුට්ටක් ආපහු දෙපාරක් තුන් පාරක් කියවන්න. කොහොමද මේ සතිය ඇතුළේ දෙනක් දෙන්න බලන්න. බැරිම නම් ලබන සෞන්දාගහරුවාදාවක් ගෙනත් දෙන්න. ලබන සතියේ සෞන්දාගහරුවාද වෙනකොට කොටත් ගෙනත් දෙන්න. මේ සිකුරාදා නම් ඔසාකයක වහලා දිනත නම් මම හිතන්නේ මේ දවස් ටික දිගටම ඇරලා තියෙනවා. අපේ සිකුරාදා වහලා අනිත් දවස්වල ඇරලා තියෙනවා. අදට අපි මේ ටික කරලා ඉවර කරමු. ඊටු ටික අපි අනිත් දවසේ කතා කරමු. මේ ටික එතකොට ආපහු කියවන්න හැබැයි දෙපාරක් තුන් පාරක්. නැත්තම් ඒවා අමතක වෙනවා. අදට අපි මේ ටික කරලා ඉවර කරමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන්.